නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන ඒ සදහැවත් පින්වතුන්ලා උතුම් අරමුණක් පෙරදරි කරගෙනයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ පින්වතුන්ලගේ අරමුණ තමයි මේ ධර්ම දානමය පිනේ අනුහසින් ලක්දිව පිරිසිදු බුදු දහම තව බොහෝ කාලයක් රැක ගැනීම පිණිස ඒ වෙහෙසෙන ආර්ය මහා සංගරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචනය ලෝකයට සෙත සලසන මේ ධර්මය ආරක්ෂා කරගන්නට අතීතේ පටන් කැප වුණේ සංගරුවන. ඒ සංගරුවනට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේදී අපිට බොහෝම ලස්සන ධර්මයක් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ ධර්මය ගැන කෙටියෙන් කියනවා නම් ඒ ධර්මය තමයි මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් ශ්‍රාවක රත්නයක් වන කුමාර කස්සප කියන තෙරුන් වහන්සේට අරහත්ත්වයට පත්වෙන්ට උදව් කරපු ධර්මය. මේ දේශනාව අහලා මේ දේශනාවසානයේ වීරිය වඩලා තමයි කුමාර කස්සපයන් වහන්සේ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණේ. මේ දේශනාවේ නම වම්මික සූත්‍රය. ඒ වම්මික සූත්‍රය දේශනා කරන කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ওই කාලේ කුමාර කස්සපයන් වහන්සේ සවැත් නුවරම අන්දවනේ වැඩ වාසය කළා. පින්වතුනි, කවුද මේ කුමාර කස්සපයන් වහන්සේ කියලා කියන්නේ? පදුමුත්තර බුද්ධ ශාසනයේ මීට කල්ප ලක්ෂයකට පෙර අගතනතුරු පතාගෙන පින්පුරන්ඩ පටන් ගත්ත කෙනා. ගෞතම බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම කතිකයන් අතර අග්‍ර භික්ෂුව බවට පත් වුණා. මේ සිදුවීම වෙනකොට කුමාර කස්සපයන් වහන්සේ අරහත්ත්වයේ සාක්ෂාත් කළා නෑ. අන්දවනේ තමයි වැඩ වාසය කළේ. ඔය අන්දවනේ වැඩ ඉද්දී උන්වහන්සේගේ සමීපයට එක්තරා දෙවි කෙනෙක් මුළු අන්ද වනයේම ඒකාලෝක කරගෙන එනවා. කවුද මේ දෙවියා? ඒක හරි ලස්සන සිදුවීමක්. මේ සිදුවීමෙන් තේරෙනවා පින්වතුනේ, මේ බුදු සසුනක් ඇතුලේ අපි යම් කුසලයක් වඩන්න වීරිය කරනවාද, අපි යම් පිනක් රැස් කරගන්න වීරිය කරනවාද, අපි යම් ධර්මයේ හැසිරෙන්න මොහොතක් නිමේෂයක් මහන්සි වෙනවද, ඒක අපිට පුදුමාකාර විදිහට ජීවිතේ ජය ගන්න උදව් කරනවා. ඒක හොඳට තේරෙනවා. ඒ කරන කැපකිරීම කිසිසේත් අපතේ යන්නේ නැති බව තේරෙනවා මේ සිද්ධියේ. ඒ කියන්නේ මේ සිද්ධිය උනේ මේ සංසාර ගමනේ එනකොට මේ කුමාර කස්සපයන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ලෝකේ පවතින කාලේ, ඒ කිව්වේ අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන ලෝව පහළ වෙන්න පෙර මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්ව පැවති යුගයේ
කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔන්න මනුස්ස ලෝකේ උපන්නා. ඔහු මනුස්ස ලෝකේ උපදිනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇත්තෙම පිරිනුවම් පාලා. බුද්ධ ශාසනෙත් සෑහෙන දුරකට පිරිහිලා ගිහිල්ලා. ඒ පරිහානියට පත්වෙන බුදු සසුන ඇතුලේ මේ අලජ්ජී භික්ෂූන් වැඩි වෙද්දී ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැති, ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැති, සංගරුවන කෙරෙහි ගෞරවයක් නැති, තෙරුවනට ගෞරවයක් නැති, තම තමන්ගේ මතිමතාන්තර කතා කරන, තමන්ට ඕන විදිහට ජීවත් වෙන අලජ්ජීන් වැඩි කාලයක මේ කුමාර කස්සපයන් වහන්සේ ඒ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලේ උපන්නේ. ඉපදිලා හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් හම්බ වුණා. ධර්මයට ආදරය කරන, ධර්මයට ආස කරන, පිරිසිදු ධර්මයේ රැක ගන්න ඕන කියලා හිතන කල්යාණ මිත්‍රයෝ ටිකක් හම්බ වුණා. හම්බ වෙලා කල්පනා කළා ආයුෂ්මතුනි මේ යන විදිහට තව වැඩි කාලයක් කාශ්‍යප බුද්ධ ශාසනය තියෙන්නේ. මේ අලජ්ජියෝ ටික මේ බුද්ධ ශාසනය නසනවා. ඒ නසන්ට කලින් අපි මේ ශාසනයේ යම් ඵලයක්, යම් ප්‍රතිඵලයක් අපි සාක්ෂාත් කරන්න ඕන. ජීවිතේ පරදුවට තියලා අපි බවුන් වඩමු කියලා මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා. මෙතන හිටිය පින්වතුනි 7 නමක්. මේ 7 නම වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා එක්තරා ගල් කුලක් උඩට නැංගා. දැන් මේ 7 නමම හොඳ ධර්මදර බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන මතකයේ දරාගෙන හදවතේ තැන්පත් කරගෙන ඉන්න පිරිසක්. උන්වහන්සේලා එක්තරා ගල් කුලක් උඩට නැගලා අදිෂ්ඨාන කරගත්ත 7 නමම අපි මේ ගල් කුල මැත්තේම එක්කෝ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ගල් කුල මතම අපි කලුරිය කරනවා. මේ දෙකෙන් එකයි සිද්ධ වෙන්නේ. ආන් හිම වීරිය කළා. ඒ 7 නම ඔහොම වීරිය කරද්දී එක නමක් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එක නමක් අනාගාමී ඵලයේ සාක්ෂාත් කළා. අනිත් 5 නමට කිසිම මාර්ගඵල අවබෝධයක් කරා යන්න හැකියාවක් ලැබුණේ. අනිත් 5 නම මාර්ගඵල නොලබාම කලුරිය කරලා හැබැයි රැස් කරගත්ත මහා පින් බලය නිසා දෙව්ලොව උපන්නා. අර අනාගාමී ඵලයේ සාක්ෂාත් කරපු භික්ෂුව සුද්ධාවාසයේ උපන්නා. දැන් ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන යුගයේ දැන් අරගොල්ලෝ වීරිය කළේ කාශ්‍යප බුද්ධ ශාසනයනේ. බලන්න බුද්ධ ශාසනයක් ඇතුලේ වීරිය කරන එකේ වටිනාකම පින්වතුනේ ආයිමත් වතාවක් බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. ආයිමත් වතාවක් බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. ගෞතම අරහත් අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන කාලේ ඕන්න අර දෙව්ලොව උපදිච්චි 5 දෙනා. ඒ 5 දෙනා එනවා මේ මනුස්ස ලෝකෙට. එක්කෙනෙක් තමයි බාහිය. අපි අහලා තියෙනවානේ බාහිය දාරු චීරිය මහරහතන් වහන්සේ ලෙස නිදහස් වුණේ. ආන්ගේ බාහිය. තව කෙනෙක් උපන්නා සබිය. අනිත් එක්කෙනා උපදිනවා දබ්බ මල්ල පුත්ත. අනිත් එක්කෙනා උපදිනවා පුක්කුසාති. අනිත් කෙනා කවුද? මේ කුමාර කස්සපයන් වහන්සේ. එතකොට මේ හිටපු කාණ්ඩෙන් එක්කෙනෙක් ඉන්නවනේ සුද්ධාවාසී. ආන්ගේ සුද්ධාවාසී උපන්න බ්‍රහ්ම රාජයා සුද්ධාවාසී ඉඳලා බලනවා මගෙත් එක්ක එකට ධර්මයේ හැසිරිච්චි ඒ වීරියවන්තයෝ කෝ? මේ ඉන්න පේනවා. ඒ තැන ඉපදිලා ඉන්නවා. ඒ බලද්දී දැක්කා කුමාර කස්සපයන් වහන්සේ අන්දවනේ වීරියෙන් භාවනා කරන්නට මහන්සි ගන්නවා, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. ඒ කුමාර කස්සපයන් වහන්සේට අනුග්‍රහ පිණිසයි මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මේ දෙවියා ওই විදිහට ආවේ. ඇවිල්ලා කුමාර කස්සපයන් වහන්සේ ළඟ මේන්න මෙහෙම කතාවක් කිව්වා. හරි ලස්සන කතාවක්. කියනවා පින්වත් භික්ෂුව මේ තුඹසක් තියෙනවා. ඔය තුඹස
රෑ තිස්සේ දුම් දානවා. දවල්ට ගිනි ඇවිලෙනවා. හුඹහක් තියෙනවා තුඹසක්. ඒක රෑ තිස්සේ දුම් දදා තිබිලා දවල්ට ඇවිලෙනවා. එතකොට එක බමුණෙක් ඔතෙන්ට ඇවිල්ලා ඒ බමුණා කියනවා ඥානවන්තයෙකුට ඒ ඥානවන්තයා ආයුධයක් අරගෙන ඇවිල්ලා ඔය හුඹහ හාරපන්. එතකොට අර බමුණාගේ කීම අහලා අර ඥානවන්තයා තුඹස හාරන්න පටන් ගත්තා. තුඹස හාරගෙන යද්දී හම්බ වුණා අගුලක්. එතකොට මේ ඥානවන්තයා කියනවා අර බ්‍රාහ්මණයාට බ්‍රාහ්මණතුමනි හම්බුණා නොවේ අගුලක්. ඒතර බ්‍රාහ්මණයා කියනවා හරි ඥානවන්තයා ඔය අගුල උස්සලා පැත්තකින් තියාපන්. අගුල උස්සලා පැත්තකින් තියලා ආයෙත් හාරපන්. දැන් හාරනවා. තව හාරගෙන යනකොට ආයුධින් ආයෙ හම්බුණා කියනවා. තවදුරටත් හාරගෙන යනකොට ගෙම්බෙක් හම්බ වුණා. එතකොට බ්‍රාහ්මණයා කිව්වා ඔය ගෙම්බාවත් අල්ලලා පැත්තකින් තියාපන්. තවත් හාරපන්. තවත් හාරගෙන යනකොට හම්බුණා කියනවා මේ හුඹහ ඇතුලේ දෙමන් හන්දියක්. එතකොට බ්‍රාහ්මණයා කියනවා ඔය දෙමන් හන්දියත් උස්සලා පැත්තකින් තියපන්. තවත් හාරාපන්. තව හාරගෙන යනකොට හම්බුණා කියනවා හිස් භාජනයක්. එතකොට බ්‍රාහ්මණයා කියනවා ඥානවන්තය ඔය හිස් භාජනෙත් උස්සලා පැත්තකින් තියන්ට. තියලා හාරන්ට. දැන් තවත් ආයුධෙන් හාරගෙන යද්දී ආයෙ හම්බුණා ඉබ්බෙක්. ඉබ්බාවත් ඔසවා පැත්තකින් තියන්ට ඥානවන්තය තව හාරන්ට. තවත් හාරගෙන යනකොට මේන්න හම්බ වෙනවා කඩුවකුයි මස් කපන කොටයකුයි තියෙනවා. එතකොට කිව්වා බ්‍රාහ්මණතුමා ඥානවන්තය ඔය කඩුවයි මස් කපන කොටෙයිත් උස්සලා පැත්තකින් තියන්ට. තවත් හාරන්ට. තවත් හාරගෙන යනකොට හම්බ වෙනවා මස් වැදැල්ලක් හුඹහ ඇතුලේ. එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා ඥානවන්තය ඔය මස් වැදැල්ලෙන් ඇති වැඩකුත් නෑ. ඒ මස් වැදැල්ලත් උස්සලා පැත්තකින් තියන්ට. තවත් හාරන්ට. තව හාරගෙන යනකොට මේන් හුඹහ ඇතුලේ ඉන්නවා නාගරාජයෙක්. එතකොට අර ඥානවන්තයා කියනවා බ්‍රාහ්මණතුමනි මේන්න නාගරාජයෙක්. එතකොට බ්‍රාහ්මණයා කියනවා හරි ඔය නාගරාජයා ඔහෝමම හිටපුවාවේ. ඥානවන්තය ඔය නාගරාජයත් එක්ක නම් හැප්පෙන්න යන්න එපා. ඔය නාගරාජයාට වන්දනා කරපන් කියලා කිව්වා. එතන මේ කතන්දරේ කවුද කියලා දුන්නේ? අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් ආපු දෙවියා තමයි දැන් මේ කියලා දෙන්නේ. කියලා දීලා කියනවා ඉමේකෝතම් බික්කෝ පඤ්ඤේ භගවන්තං උපසංකමිත්වා පුච්චයාසි. මේ පින්වත් භික්ෂුව ඔය මං කියලා දීපු කතන්දරේ ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න ඕන. යථාතේ භගවා ව්‍යාකරෝති තථානං ධාරේයාසි. යම් විදිහකට ඔය කතාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තෝරලා දෙනවාද ඒ විදිහට ඔබ මතක තියාගන්න ඕන. නාහන්තම් භික්ඛු පස්සාමි. පින්වත් භික්ෂුව මං දකින්නේ නෑ. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. දෙවියන් බරුන් මරුන් බඹුන් සහිත මේ සමස්ත ලෝකේ මම දකින්නේ නෑ. ඔය ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ හැර එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගෙන් ධර්මය අහලා මතක තියාගත්ත ශ්‍රාවක භික්ෂුවක් හැර ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ කිව්වා. ඒ නිසා පින්වත් භික්ෂුව ඔයා ගිහිල්ලා ඕන් ওই කාරණාව බුදුරජාන් වහන්සේ ඉදිරියේ තෝරගන්න කිව්වා. බලන්න මේ එකට ධර්මයේ හැසිරුණාම කල්යාණ මිත්‍රයොත් එක්ක ඒ අය උපකාර කරන හැටිනේ. දැන් ඇවිල්ලා මෙතන කිව්වේ නෑනේ මේ කලින් කතන්දර මොකුත් කිව්වේ නෑනේ. මතකද මන් තමයි අර ගල උඩ මේ භාවනා කරන කාලේ ඔබත් එක්ක එකට භාවනා කරලා අනාගාමී වෙලා මං ගියානේ බ්‍රහ්ම ලෝකේ කියලා මේ කතන්දර කිව්වේ නෑ. ඇවිල්ලා මේ තමන්ගේ මිත්‍රයාට ධර්මාවබෝධ කරන්න උපකාර කරන යම් කාරණාවක් තියෙනවාද ඒකම දුන්නා. ඒ තමයි බුදුරජාන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා
සිරි සම්බුදු මුව මඩලින් දහම් කතාවක් ශ්‍රවණය කරන්න උපකාර කරන කාරණාවක් මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම රාජයා කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ ඒ දෙවියන් නොපෙනී ගියා. ඊළඟ දවසේ උදෑසන දැන් ඕක මධ්‍යම රාත්‍රියේ සිද්ධ වුණේ. ඊළඟ දවසේ උදෑසන අපේ කුමාර කස්සප තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බොහෝම ගෞරවයෙන් වන්දනමාන කරලා බුදුරජාණන් වහන්සේට ඔය සිද්ධිය ඔක්කොම කියනවා. ඒ සිද්ධිය ඔක්කොම කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෝනුකෝ බන්තේ වම්මිකෝ ස්වාමීනි ඔය කතන්දරේ ඒ දෙවියා හුඹහා කියලා කිව්වනේ. ස්වාමීනි මොකද්ද තුඹහා? කා රත්තින් දුහපායන. ස්වාමීනි රැට දුන් දානවා කියන්නේ මොකද්ද? කා දිවා පජ්ජලන. ස්වාමීනි දවල්ට ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? කෝ බ්‍රාහ්මනෝ. ස්වාමීනි ඔය කතන්දරේ බ්‍රාහ්මණෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා කියන්නේ කාටද? කෝ සුමේධෝ. ස්වාමීනි ඔය කතන්දරය ඇතුලේ ඥානවන්තයෙක් හිටියා. ඒ ඥානවන්තයා කියලා කියන්නේ කාටද? කිං සත්තං. ස්වාමීනි ඥානවන්තයා මේ හුඹහා හාරන්නේ ආයුධයකින්. ආයුධය මොකද්ද? කිං අභික්කණං. ඊළඟට ස්වාමීනි හාරනවා කියලා අදහස් කළේ මොකද්ද? ඊළඟට අහනවා එකක් ගානේ. ස්වාමීනි ඒ හාරගෙන යනකොට මුලින්ම හම්බ වුණා ලංගි අගුලක්. ස්වාමීනි අගුල මොකක්ද? කා උදුමායිකා. අගුල උස්සලා පැත්තකින් තියනවා කියලා අදහස් කළේ මොකද්ද? බලන්න මේ එකක් ගානේ අහන හැටි. ඊළඟට අහනවා ස්වාමීනි කෝ ද්විදා පතු. ස්වාමීනි තවත් කිව්වා දෙමන් හන්දියක් ගැන. දෙමන් හන්දිය කියලා කිව්වේ මොකද්ද? කිං චංගවාරං. ස්වාමීනි හිස් භාජනය කිව්වේ මොකද්ද? කෝ කුම්මෝ. ඉබ්බා කියලා කිව්වේ කවුද? කා අසිසූනා. කඩුවයි මස් කපන කොටේ කිව්වේ මොකද්ද? ස්වාමීනි මාංශ පේශි කියලා කිව්වේ මොනවාටද? මස් වැදලි කිව්වේ. කෝ නාගෝති. අවසානයට කිව්වා ස්වාමීනි නාගරාජයෙක් ඉන්නවා. ඒ නාගරාජයට වඳින්නය කියලා. නාගරාජයා කිව්වේ කාටද කියලා දැන් මේ ප්‍රහේලිකාවක් වගේ තියෙන කතාව තෝරගන්න අදහසින් අපේ මේ කුමාර කස්සපයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඕක ප්‍රකාශ කළා. තින් සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටාම මනහරයි මේ විස්තරය කරන හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා වම්මිකෝ බික්කු ඉමස්සේතං චාතුම් මහා භූතිකස්ස කායස්ස අධිවචනං මාතා පෙත්තික සම්භවස්ස ඕදන කුම්මාසු පචයස්ස අනිච්චුච්චාදන පරිමද්දන බෙහෙදන විද්ධංසන ධම්මස්ස. පින්වත් භික්ෂුව තුඹස කියලා කියන්නේ මේ ශරීරයට කියන නමක්. හුඹහා කිව්වේ මොකේටද? මේ එකක් වූ ශරීරවලට කියන නමක්. මේ යම්තාක් ශරීර තියෙනවාද මව්පියන් නිසා හටගත් බත්මාලු පිණිවලින් යැපෙන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීන් කර පවත්වන්නට ඕන බිඳී යන ස්වභාවයට අයිති සිරුර යම්තාක් තිබෙනවාද ඔය ශරීරයට තමයි හුඹහා කියලා කිව්වේ. දැන් බුදුරජාන් වහන්සේ ඇතැන් තැන්වල මේ සිරුර ගුහාවකට උපමා කළා. සත්තු ගුහායන් බහුනා බිහිචන්නෝ. සත්වයන්ගේ මේ ජීවිතය කියලා කියන්නේ ගොඩාක් කිව්ව වැසිච්චි ගුහාවක් වගේ. දැන් මෙතන උපමා කළේ කොහොමද? හුඹහක් වගේ මේ ජීවිතේ. ඒ හුඹහේ යංකෝ බික්කු දිවා කම්මන්තේ ආරබ්බ රත්තින් අනුවිතක්කේති අනුවිචාරේති අයං රත්තින් දූපායන. භික්ෂුව රෑ තිස්සේ හිතා කල්පනා කර ඉන්නවා කියනවා දවල් කාලේ මොනවාද කරන්නේ කියලා. ඕකට තමයි කිව්වේ රෑට දුන් දානවා කියලා. රෑට මිනිස්සු කල්පනා කරනවා හෙට මොනවද කරන්නේ? හෙට අහවල් වැඩේ කොහොමද කරන්නේ? හෙට මෙහෙම කටයුත්තක් තියෙනවා ඕක මං කොහොමද කරන්නේ? හෙට අහවල් කෙනාට කොහොමද අහවල් අංචිය අදින්නේ කියලා
මෙහෙම හිතනවා. හෙට දවසේ කරන්ට ඕන වැඩ කටයුතු ගැන අද දවසේ රෑ හිතනවා. මේකට මොකක්ද කියන්නේ? රාත්‍රියට දුන් දානවා. මේ හැම හුඹහක්ම දුන් දානවා. රෑ කාලෙට රාත්‍රී කාලෙට හැම හුඹසක්ම දුන් දානවා ගෙවල් වල තියෙන හැම හුඹසක්ම. ඇයි හෙට දවසේ කරන්නේ මොන කටයුත්තද? හෙට දවසේ ජීවත් වෙන්න මොකක්ද අපි කළ යුත්තේ? හෙට දවසේ සල්ලි ටික උපය ගන්නේ කොහොමද? හෙට දවසේ රස්සාව කරන්නේ කොහොමද? දරුවන්ගේ ඒ කටයුතු කරන්නේ කොහොමද? මේ ඔක්කොම හිතන්න ඕන. දුන් දානවා. දුන් දදා තියෙනවා මේ හුඹහ. ඊළඟට යංකෝ බික්කු රත්තින් අනුවිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තේ පයෝජේති කායේන වාචාය මනසා අයං දිවා පජ්ජලනා. රෑ හිතපුවා පින්වත් භික්ෂුව රෑ කාලේ පුරාවට දුන් දදා හිතපුවා දවල් කාලේ කයිනුත් වචනේනුත් සිතිනුත් ක්‍රියාත්මක කරනවා. රෑට මේ ප්ලෑන් කරපුවා රෑට සැලසුම් හදපුවා දවල් කාලේ තමයි වැඩ කරවන්නේ. ඒකට මොකක්ද කියන්නේ? දවල්ට ගිනි ගන්නවා. ගින්න ඇවිලෙන්ට කරින් දුන් ටික තමයි රෑ දැම්මේ. දවල්ට මොකක්ද වෙන්නේ? දවල්ට මේක ඇවිලෙනවා. ඒක තමයි අදහස් කළේ හුඹහක් තිබෙන්නේය. රෑට දුන් දමන දවල්ට ගිනි ගන්න. එතකොට මේ හුඹහ කිව්වේ මොකකටද පින්වතුනි? අපේම ජීවිතේට. අපේම ජීවිතේ. අපි අපේ ජීවිතය ගැන හිතුවොත් එහෙම නිකන් මේ භාග්‍යතුන් වහන්සේ තෝරලා දෙන විදිහේ හුඹහක් වගේ නෙවෙයිද මේ ජීවිතේ? රෑ තිස්සේ සැලසුම් හදනවා. සමහරවිට ඊළඟ දවසට නෙවෙයි අපි හදන සැලසුම්. අපි ජීවිතේ ඉස්සරහාට හිතාගෙන සැලසුම් හදනවා. සමහරු සැලසුම් පොත්වල සටහන් කරනවා. මේ කාලෙට මම මේක කරනවාමයි කියලා. ඒ සැලසුම් හදනවාට කියනවා දුම. දුන් දදා ඉඳලා සැලසුම් ක්‍රියාත්මක කරන්නට අවකාශෙද්දී ක්‍රියාත්මක කරනවා. ඒකට තමයි කියන්නේ ඇවිලෙනවා කියලා. ඕක තමයි ජීවිතේ. සාමාන්‍යයෙන් උපන්න මිනිසයා මැරෙනකන් කරන්නේ ඕක නෙමෙයිද? මොකද්ද කරන්නේ? දුන් දානවා, ගිනි ගන්නවා. ගිනි අරගෙන ඉඳලා ආයෙ රැයට දුන් දානවා. ආයෙ ඊළඟ දවසේ ගිනි ගන්නවා. ඕක තමයි ජීවත් වෙනවා කියලා මැරිලා යනකම් කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ තෝරලා දුන්නා ඔන්න ඕක තමයි හුඹහේ කතාව. බ්‍රාහ්මනෝතිකෝ භික්ඛු තථාගතත්තේසං අධිවචනං අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත් භික්ෂුව ඒ කතන්දරය තුල බ්‍රාහ්මණයා කියලා කිව්වේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. බ්‍රාහ්මණයා කිව්වේ මඟ පෙන්වන කෙනා කිව්වේ හාරන්ට උපදෙස් දෙන කෙනා කිව්වේ කාටද? බුදුරජාණන් වහන්සේටයි. සුමේධයෝතිකෝ භික්ඛු සේකස්සේතම් භික්ඛුනෝ අධිවචන. පින්වත් භික්ෂුව සුමේධ එහෙම නැත්නම් ඥානවන්තයා කියලා කිව්වේ සේක භික්ෂුවටයි. සේක කියලා කිව්වේ නිවන් මාගේ හික්මෙන භික්ෂුවට. නිවන් මාගේ හික්මෙන භික්ෂුවගේ ලක්ෂණයක් තියෙනවා, ප්‍රධාන ලක්ෂණයක්. ඒ තමයි තථාගත බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණ තිබේ. සේක කියලා කිව්වේ මේ සේක බල සහිත කෙනා. මොනවද සේක බල? ශ්‍රද්ධා, සීල, ශ්‍රොත, ත්‍යාග, ප්‍රඥා. නිවන් මාගේ හික්මීම පිණිස එයා බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවට පැමිණිලා සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ වනාහි භාග්‍යතුන් වහන්සේය. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා මා කළ යුතු දේ බුදුරජාණන් වහන්සේම දන්නාසේක. අහං නජානාමි මම මුකුත් දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන විදිහටයි මම කටයුතු කළ යුත්තේ කියන තැන ඉන්න කෙනාට මොකද්ද කියන්නේ? සේක. හික්මෙන කෙනා. හික්මෙන භික්ෂුව. දැන් සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සේක, අසේක. අසේක කියලා කිව්වේ රහතන් වහන්සේට.
අරහත්ත්වයට නොපැමිණි නිවන් මගේ හික්මෙන සියලු දෙනාට කියනවා මොකද්ද? සීක. එතකොට ඥානවන්තයා කියලා කිව්වේ කාටද? ආන්ගේ නිවන් මගේ හික්මෙන භික්ෂුවට. සත්තන්තිකෝ භික්ඛු අරියා යේතම් පඤ්ඤාය ආදි වචන. පින්වත් භික්ෂුව ඒ ඥානවන්තයා ළඟ තියෙන ආයුධය කියලා කිව්වේ ප්‍රඥාවට කියන නමක්. මේ හුබහ ඇතුළට හාරන්න තියෙන්නේ මොකෙන්ද? ප්‍රඥාව කියන අවියෙන්. වෙන අවියක් නැහැ. මේක ඇතුළට හාරලා බලන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. මේක අඩු ගානේ හුබහක් විදියට දකින්න ප්‍රඥාව තියෙන්න ඕන. ඒක තමයි ප්‍රඥාව ඒ ප්‍රඥාව තමයි ආයුධය. ඒ නිසානේ බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රඥාව තමයි මිනිසයාට තියෙන වටිනාම දේ. ප්‍රඥා නරාණං රතනං. ප්‍රඥාව තමයි මිනිසයාට තියෙන වටිනම දේ. පඤ්ඤා අනුත්තර ආභා. ප්‍රඥාව තමයි මේ මිනිසයාගේ ජීවිතේ එළිය කරන සුන්දර ආලෝකය. ඊළඟට මේ පඤ්ඤා ආයුධේන ප්‍රඥාව තමයි මිනිසයාට තියෙන අවිය. එහෙමනේ බුදුරජාන් වහන්සේ වදාළේ. ඉතින් ආන්නේ මේකෙදී ආයුධය කියලා අදහස් කළේ ලෝකෝත්තර ප්‍රඥාවට. අභික්ඛනන්තිකෝ භික්ඛු විරියාරම්භස්සීතං අධිවචනං. පින්වත් භික්ෂුව හාරනවා කියලා කිව්වේ වීරිය ආරම්භ කරනවාට කියපු නමක්. ප්‍රඥාව කියන ආයුධය අරගෙන හාරන්නේ මොකෙන්ද? වීරියෙන්. ලංගීතිකෝ භික්ඛු අවිජ්ජා යේතං අධිවචනං. පින්වත් භික්ෂුව හාරගෙන යනකොට දැන් ප්‍රඥාව කියන අවිය අරගෙන වීරියෙන් යුක්තව ධර්මයේ හැසිරෙනකොට එයාට හම්බ වෙනවා මේ හුබහ ඇතුලේ තියෙනවා ප්‍රධාන එකක්. ඒ මොකද්ද? අගුලක් තියෙනවා. මොකද්ද අගුල? අගුල කියලා කිව්වේ අවිද්‍යාවටයි. අවිද්‍යාව කියලා කිව්වේ ජීවිතේ දුකක් තියෙනවා කියලා දන්නේ. දුක වැහිලා. තමන් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. තමන්ට එකට ඉන්න ප්‍රිය අය අහිමි වෙලා යනවා, ප්‍රිය දේවල් අහිමි වෙනවා. අප්‍රිය අමනාප දේවල් එක්ක එකතු වෙන්න වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් අස්සේ ඉන්න වෙනවා. ජීවිතේ කැමති දේවල් තියෙනවා ඒවා නොලැබෙනකොට මහා දුක් වේදනා. නාකි වෙනවට අකමැති හැබැයි නාකි වෙනවා. ලෙඩ වෙනවට අකමැති හැබැයි ලෙඩ වෙනවා. මැරෙනවට අකමැති හැබැයි මැරෙනවා. මේ හේතුවෙමුත් දුක් ගිනි විඳිනවා. මේ මෙහෙම දුකක් ජීවිතේ තිබෙන බව දන්නේ නැහැ අවිද්‍යාව. දුක්ඛ සමුදය අඥානං. දුක හටගන්නේ තණ්හාව කියලා දන්නේ අවිද්‍යාව. දුක්ඛ නිරෝධය අඥානං. දුක නිරුද්ධ වෙන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන් කියලා දන්නේ අවිද්‍යාව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මේ දුකෙන් ගැලවෙන්න ලස්සන වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒක දන්නේ අවිද්‍යාව. ඕක තමයි ජීවිතේ වහගෙන තියෙන අගුල. හුඹහ හාරගෙන යනකොට අගුල හරියට අරගන්න බැරි වුණොත් එයා එතනම හිර වෙනව නේද? එතනම හිර වුණා. එතනින් එහා කතන්දරයක් නැහැ. අගුල ගාවම එයා හිර වුණා. ඔය වගේ සමස්ත සත්ත්ව ප්‍රජාවම වැහිලා ඉන්නේ අවිද්‍යාවෙන්. අහුවෙලා ඉන්නේ අවිද්‍යාවට. හිර වෙලා ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා අගුල කියලා කිව්වේ අවිද්‍යාවට. උක්කිප ලංගින් පජහ අවිජ්ජං. අගුල උස්සලා අයින් කරන්ට කියලා කිව්වේ අවිද්‍යාව දුරු කරපන් කියන කාරණේ. අවිද්‍යාව ඉවත් කරලා දාන්නට කියන එක තමයි මේ කතාව තුල අගුල උස්සලා අයින් කරන්ට කියලා කිව්වේ. අභික්ඛන සුමේද සත්තං ආදායාති අයමේ තස්ස අත්තෝ. ඒ ඥානවන්තයා ආයුධයෙන් තවත් හාරපන් කියලා කිව්ව එකේ තේරුම ඕක. ඒ කියන්නේ මේ අගුල උස්සලා අයින් කරන්නට නම් හාරන්න ඕන අවිය අරගෙන. මොකක්ද අවිය? අවිය ප්‍රඥාව. හාරන්නේ මොකෙන්ද? වීරියෙන්. ප්‍රඥාවයි වීරියයි කියන දෙකෙන් වෑයම් කරලා
අර අගුල උස්සලා අයින් කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න ඕන. අවබෝධයට එන්න ඕන. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්මයි. දුක නිරුද්ධ කිරීම ආර්ය සත්‍යයක්මයි. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධයට සම්මාදිට්ඨියට එන්න ඕන. ආන් ඒක තමයි ඔතනදී අදහස් කළේ කියනවා. උද්දුමායිකාතිකෝ බික්කු කෝධූ පායස්සේතං අධිවචනං. පින්වත් භික්ෂුව ගෙම්බා කියලා අදහස් කළේ. දැන් ඔන්න කෙනෙක් අගුල අයින් කරානේ. අගුල අයින් කරලා හාරගෙන යනකොට මේන්න හමු වෙනවා ගෙම්බෙක්. ඒ ගෙම්බා කිව්වේ මොකේටද? ගෙම්බා කියලා අදහස් කළේ ක්‍රෝධයට කියන වචනයක්. ගෙම්බා කියලා කිව්වේ ක්‍රෝධයටයි. ක්‍රෝධය කියලා කිව්වේ මොකද්ද? ක්‍රෝධය කියලා කිව්වේ මේ මිනිස්යාගේ ජීවිතේ සැනසෙල්ල අහිමි කරන දෙයට. ඒක අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වාන සෝචති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමක් නසා දැමුවොත්ද සනීපෙට නින්දවත් යන්නේ? කුමක් නසා දැමුවොත්ද සැනසිල්ලේ සුවසේ ශෝකයක් නැතුව වාසය කරන්න පුළුවන් වෙන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා කෝදං ජත්වා සුඛං සේති කෝදං ජත්වාන සෝචති. ක්‍රෝධය නසා දැමුවොත් සනීපෙට නින්ද යනවා. ක්‍රෝධය නසා දැමුවොත් ශෝක නොකර ඉන්න පුළුවන්. කෝදස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ. මේ ක්‍රෝධය කියලා කියන්නේ දෙවිය විෂ මුල් තියෙන පලිගැනීම කියන මధుර අග තියෙන එකක්. ආන්ගේ ක්‍රෝධය නැසීම ගැනයි බුදුවරු වර්ණනා කරන්න කිව්වා. අන්නේ ක්‍රෝධය. ක්‍රෝධය කියන එක තමයි අපේ ජීවිතේ ඊළඟට හිර වෙන තැන. හාරගෙන යනකොට හම්බ වෙනවා ගෙම්බෙක්. ඒ ගෙම්බා තමයි ක්‍රෝධය. ඔය ක්‍රෝධය කියන එක ඉවත් කරන්ට කියන අදහස තමයි කියනවා උක්කිප උද්දු මායිකං පජහ කෝදුපායාසං. ගෙම්බා උස්සලා පැත්තකින් තියන්ට කියලා අදහස් කළේ ක්‍රෝධය දුරු කරන්ට කියන එකයි. එහෙනම් පින්වතුනි ක්‍රෝධය දුරු කරන්න තියෙන්නේ මොකකින්ද? ප්‍රඥාවෙනුත් වීරියනුත්. හාරනවා වගේ වැඩක්. ආයුධය අරගෙන හාරනවා වගේ වැඩක්. ඔන්න දැන් හාරගෙන ගියා. ඒ හාරලා ගෙම්බව පැත්තකින් තියලා දැන් තව හාරනවා. හාරද්දි මේන් හම්බ වෙනවා තව එකක්. මොකද්ද? දෙමං හන්දිය. දෙදා පතෝතිකෝ භික්ඛු විචිකිච්ඡායේ තං අධිවචනං. පින්වත් භික්ෂුව දෙමං හන්දිය කියලා කිව්වේ විචිකිච්ඡාවට, සැකයට. සැක හිතෙනවා. භාග්‍යතුන් වහන්සේව සැක කරනවා. බුදුරජාන් වහන්සේගේ අවබෝධය වන ශ්‍රී සද්ධර්මය සැක කරනවා. ඒ ධර්ම මාර්ගය තුල අමා නිවනට වැඩි රහතන් වහන්සේලාගේ ජීවිත, ඒ උතුම් ශ්‍රාවක සංගරුවනේ ජීවිත සැක කරනවා. ශික්ෂාව සැක කරනවා. මේ නිවන පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව සැක කරනවා. ඒ සැකය තමයි දෙමං හන්දිය. දැන් දෙමං හන්දිය කියලා කියන්නේ පින්වතුනේ කෙනෙකුට නිකන් හිතා ගන්න බැරි වෙන තැනනේ. මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා හිතා ගන්න බැරි වෙන තැන. ඒ ජීවිතය අස්සෙත් තියෙනවා කියන ඕක. ඔය දෙමං හන්දිය නම් නසන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. ශ්‍රද්ධාවට ඇවිල්ලාමයි දෙමං හන්දිය නසන්න තියෙන්නේ. ධර්මයට අනුව කල්පනා කිරීමෙන්, යෝනිසෝ මනසිකාරයෙන්. බුදුරජාණන් වහන්සේගේ වචනේ තුලම කෙනෙකුට පිහිටන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙමමයි කියලා. එතනමයි සැකේ නැසෙන තැන. එතකොට උක්කිප දීදහා පතං පජහ විචිකිච්ඡං. ඔය දෙමං හන්දිය උස්සලා අයින් කරන්ට කියලා කිව්වේ සැකය දුරු කරන්ට කියන එකයි. සැකය කියලා කිව්වේ විචිකිච්ඡාව කියලා කිව්වේ නීවරණයක්. ආවරණං නීවරණං. නිවන් මඟ සම්පූර්ණයෙන්ම ආවරණය කරන නිසා ඒට නීවරණයයි කියයි.
ඉතින් බොහොම භයානක එකක්. ඒකත් තියෙන්නේ කොහෙද? හුඹහ අස්සේ තියෙන්නේ. හුඹහ කියලා කිව්වේ මේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. අවිද්‍යාව තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ. ක්‍රෝධය තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ. සැකය තියෙන්නේ ජීවිතය ඇතුලේ. ඒක බාහිර කෙනෙකුට අයින් කරන්න බෑ. ඊළඟට ඒක බාහිර කෙනෙකුට මේ ඇඟ හාරගෙන ගියා කියලා හොයන්න බෑ. දැන් වෛද්‍යවරු සැත්කම් කරන්න අපේ ඇඟවල් කපනවනේ. කපලා අවයව ඔක්කොම මෙහෙට කරලා අවශ්‍ය අවයවේ සැත්කම කරනවනේ. ඒ විදිහේ බාහිර අවියකින් මේ ශරීරය හාරලා මේක හොයන්න බෑ. මේක හාරන්න පටන් ගන්න තියෙන්නේ මොන අවියෙන්ද? ප්‍රඥාවෙන්. නිකන් හැරිල්ලකුත් නෙවෙයි මේක. වීරියෙන් කරන්න ඕන එකක්. වීරිය කියලා කිව්වේ අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දුරු කිරීම පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය. උතුම් කුසල් දහම් ඉපදවීම පිණිසත් පවතිනා වූ වීරියයි. ආන් ඒක වීරිය. ඒ වීරිය යුක්තව තමයි දැන් මෙයා කටයුතු කරන්නේ. ඔන්න ඉතින් එහෙම හාරගෙන යනකොට දෙමන් හන්දියත් අපි හිතමු ඔන්න ඉස්සලා ඉවත් කළා. සැකේ බැහැර කළා. තව හාරනවා. තව හාරද්දී ඊළඟට හම්බ වෙනවා මේ හාරගෙන යන කෙනාට. දැන් තවත් ඇතුළට හාරනවනේ. හාරගෙන යනකොට මෙයාට හම්බුණා කියනවා තවත් එකක්. ඒ මොකද්ද? දෙමන් හන්දියට පස්සේ හම්බ වෙනවා චංගවාර. චංගවාරය කියලා කිව්වේ හිස් භාජනයක් හම්බ වෙනවා. හිස් භාජනය කියලා කිව්වේ මොකද්ද? චංගවාරන්තිකෝ භික්ඛු පංචන් නේතං නීවරණානං අදිවචනං. මේ හිස් භාජනය කියලා අදහස් කළේ නීවරණ පහටම කියන නමක්. මොනවද නීවරණ පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පහ. මේ පහ හිස්. හරියට හිස් භාජනයක් වගේ මේ පහ. මේ පහෙන් ජීවිතේ කිසිම පිරවීමක් කරන්නේ. මේ පහට අහු වුණා කියලා කියන්නේ එයා හිස් භාජනයකට අහු වුණා වගේ එතන හිට්ටා. එතකොට එතන අවිභවා යන්න නම් එයාට තියෙන්න ඕන ප්‍රඥාව කියන ආයුධෙන් තව හාරන්න තියෙන හැකියාවක් නේ. එතකොට මේ හැරිල්ල ගැන කවුද උපදෙස් දෙන්නේ? කවුද ඒ උපදේශය දෙන්නේ? ඒ උපදේශය දෙන්නේ බ්‍රාහ්මණයා. කවුද බ්‍රාහ්මණයා? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝය. එතකොට යම් වචනයක් වදාලාද උක්කිප චංගවාරං. ඔය හිස් භාජනේ උස්සලා පැත්තකින් තියාපන් කියලා පජහ පංච නීවරණේ. නීවරණ පහ දුරු කරන්ට කියන එකයි අදහස් කළේ. එතන නීවරණ පහ දුරු කරනවා කියන එක නිකං කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රඥාවෙනුත් වීරියනුත් කළ යුතු එකක්. ඔන්න ප්‍රඥාවෙන් වීරියෙන් යුක්තව නීවරණ පහ දුරු කරනවා. මේ නීවරණ පහ දුරු කරනවා කිව්වේ යා මේ කාමච්ඡන්දේ දුරු කරන්නට අසුබ සංඥාව, අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාර කළා. ඊළඟට ව්‍යාපාදේ දුරු කරන්නට මෛත්‍රී නිමිත්ත යෝනිසෝ මනසිකාර කළා. තීන මිද්දේ දුරු කරගන්නට ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු ඇති කරගත්තා. ඊළඟට මේ හිතේ විසිරීම දුරු කිරීම පිණිස එයා තමන්ගේ ජීවිතය තුළ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තා. ඊළඟට ව්‍යාපාදයේ මේ විචිකිච්ඡාව දුරු කිරීම පිණිස තමන්ගේ ජීවිතය තුළ ශ්‍රද්ධාව මුල් කරගෙන යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තා. දැන් ඔන්න ඒකින් නිදහස්. දැන් තව හාරගෙන යනවා. තව හාරගෙන යනකොට ඊළඟට හම්බුණා මොකද්ද? කුම්මෝ. ඉබ්බෙක් හම්බ වුණා. කුම්මෝතිකෝ භික්ඛු පංචන්නේතන්නං උපාදානස්කන්ධානං අධිවචනං. භික්ෂුව කුම්භ ඉබ්බා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයන්ට කියන නමක්. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියන මේ පහ. මේ පහ ගාවත් ගිහිල්ලා හිර වෙනවා. කොහොමද හිර වෙන්නේ?
මේ පංච උපාදානස්කන්ධය ගැන 20 ආකාර සක්කාය දිට්ඨියකට බැස ගන්නවා. මේ රූපය මගේ ආත්මයයි කියලා හිතනවා. එක්කෝ ආත්මය මගේ රූපයයි කියලා හිතනවා. රූපය ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය ඇස්සේ තමයි රූපය තියෙන්නේ කියලා ওই මොකකින් හරි 20 ආකාර සක්කාය දිට්ඨිය හිර වෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ ගැනම මමය මගේය මගේ ආත්මය කියන අදහසට එනවා. ඉතින් හිර වුණා. ගොඩක් ජීවිත මේ ඉබ්බා ගාව හිර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අනුව ප්‍රඥාව මෙහෙවනකොට වීරිය මෙහෙවනකොට තමයි මේකින් නිදහස් වෙන්න ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා උක්කිප කුම්මං පජහ පංච උපාදානස්කන්ධේ මේ ඉබ්බාව උස්සලා අයින් කරන්නට කියලා අදහස් කළේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඇල්මක් තියෙනවා නම් ඒ ඇල්ම දුරු කරන්න කියන එකයි. ඕන්න දැන් ඉබ්බාවත් පහු කරගෙන ඉබ්බා පැත්තකින් තියලා හාරනවා. හාරගෙන යනකොට හම්බ වුණා අසිසූන. අසිසූන කියලා කිව්වේ කඩුවයි මස් කපන කොටේ තියෙනවා. කඩුවයි මස් කපන කොටේ කියලා කිව්වේ පංචන් නේතානං කාම ගුණානං අදි වචනං භික්ෂුව මේ පංච කාම ගුණයන්ට කියන නමක්. මොනවද පංච කාම ගුණ පින්වතුනි? චක්කු විඤ්ඤාය රූපා. ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා. ඉෂ්ඨකාන්ත මනාප පිය රූපී කාමූප සංහිතා රජනීයා. කැමැත්ත ඇති කරවන ඊළඟට කෙලෙස් වගුරුවන රූප. ඔය જાතියේ සද්ද තියෙනවා. කෙලෙස් වගුරුවන සද්ද. කෙලෙස් වගුරුවන ප්‍රිය රූපී ගඳ සුවඳ තියෙනවා. කෙලෙස් වගුරුවන හරි මිහිරි රස තියෙනවා. කෙලෙස් වගුරුවන පහස තියෙනවා. ආන් ওই පහට කියනවා මොනවද? පංචකාම ගුණ. ඔය පංචකාම ගුණ කියන එක මේ ලෝකේ හරි මధుර මනෝහර විදිහට තියෙන ඒවා. දැන් බලන්න ලෝකයම වසඟ කරන්නේ ඌ වගින් නේද? ලස්සන රූප පෙන්නලා, ලස්සන හඬවල් වලින්, මේ ඊටාම මිහිරි සුවඳින් ඊළඟට බෝඩ් ගහලා නොයික් නන්දාලා එක එක කෑම ಜಾති වලින් එක එක පහසින් ඕකෙන් නේද වසඟ කරන්නේ. ඔය පංචකාම ගුණය කියන එක ජීවිතේ සැපවත් කරගන්න කැමති කෙනෙක් බැහැර කරන්න ඕන එකක්. එහෙම නැත්තම් එතන ගිහිල්ලා හිර වෙනවා. එතකොට පංචකාම ගුණේ හිර වෙන්න යනකොට මේ බ්‍රාහ්මණයා තමයි අවවාද අනුශාසනා කරන්නේ. මස් කපන කොටේ කඩුවයි දකිනකොට බ්‍රාහ්මණය අවවාද කරනවා ඔය මස් කපන කොටේ කඩුවයි ඕක ගැන හිත හිතින්ට එපා. ඕක උස්සලා පැත්තකින් තියාපන්. මොකක්ද මේ පැත්තකින් තියන්න කියලා අදහස් කළේ? උක්කිප අසිසෝනං පජහ පංචකාම ගුණේ. මේ මස් කපන කොටේ කඩුවයි උස්සලා පැත්තකින් තියන්න කියලා කිව්වේ භික්ෂුව පංචකාම ගුණේ කෙරෙහි තියෙන ඇල්ම අතහරින්න කියලායි ඔය කිව්වේ. ආන් ඒක තමයි කියනවා ඥානවන්තයා හාරපං තවත් කියලා අදහස් කළේ ආයුධය ප්‍රඥාව. හාරනවා කිව්වේ වීරිය. වීරියෙන් ප්‍රඥාවෙන් දෙකින් මේ ජීවිතේ යලි යලි ජය ගන්න උත්සාහ කරන්න ඕන මෙතන හිර වෙන්නේ නැතුව. මේ කාමයන්ට අහුවෙලා කොච්චර වෙනසුණාද ජීවිත. බුද්ධ කාලේ වුණත් ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත් ඇතැම් භික්ෂූන්ට සිහිය උපදව ගන්න බැරුව ගියා. ඒ කිව්වේ එයා ගාව ආයුධේ නෑ ප්‍රඥාව නෑ. එයා ගාව මේ හාරන්ට දක්ෂතාවය නෑ වීරිය නෑ. ඉතින් වැටෙනවා. පිරිහිලා යනවා. හාරන්න ඕන. ආයුධය අරගෙන හාරන්න ඕන කිව්වා. එහෙම හාරගෙන යනකොට ඕන ඊළඟට හම්බුනා මොකද්ද? මාංශ පේශි. මස් වැදල්ලක් හම්බ වෙනවා. මාංශ පේශීති කෝ බික්කු නන්දි රාගස්සේ තං අදි වචනං. පින්වත් භික්ෂුව මස් වැදල්ල කියලා කිව්වේ නන්දි රාගයට ආශ්වාදයෙන් ඇලී යනවාට කියන නමක්. ආශ්වාදයෙන් අහුවෙලා යන එකට කියන නම මස් වැදැල්ල. ඔය නන්දි රාගයට අහුවෙලා තමයි මේ දීර්ඝ සංසාර ගමනේ පටලැවිලා අපි මේ අසරණ වෙලා ඉන්නේ.
එතකොට මේක හාරගෙන යනකොට තමයි මෙව අහුවෙන්නේ හරි. ඒ අහුනාට පස්සේ බුදුරජාන් වහන්සේගේ අවවාදයේ සිහි කරන ශ්‍රාවකයා අතහැරලා දානවා. ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටනවා. අවවාදය මොකද්ද? උක්කිප මාංශ පේසින්. ඔය මස් වැදැල්ල උස්සලා පැත්තකින් තියන්න. පජහ නන්දි රාගං. ඒ අවවාදය මොකද්ද? නන්දි රාගේ දුරු කරපන් කියන අවවාදේ. නන්දි රාගේ බැහැර කරන්නට කියන අවවාදේ. ඕන්න දැන් මස් වැදැල්ලත් බැහැර කළා. දැන් හාරගෙන යනවා. දැන් හාරගෙන යද්දි හම්බුනේ මොකද්ද? මෙන්න නාගරාජයෙක්. නාගරාජයා කියලා කිව්වේ නාගෝතිකෝ භික්ඛු කීනාසවස්සේතං භික්ඛුනෝ আদি වචනං. නාගරාජයා කියලා කිව්වේ පින්වත් භික්ෂුව ඔය ඔක්කොම දොස් ටික බැහැර කරලා කීනාශ්‍රව භාවයට පත්වෙච්චි රහතන් වහන්සේට කියන නමක්. තිට්ඨතු නාගෝ මා නාගං ගට්ටේසි නමෝ කරෝහි නාගස්සාති අයමේ තස්ස අත්ථු. පින්වත් භික්ෂුව නාගරාජයාට කරදර කරන්න එපා. නාගරාජයත් එක්ක හැප්පෙන්න යන්න එපා. නාගරාජයා හොම්ම හිටපු ආවේ නාගරාජයාට වන්දනා කරන්නට කියලා අදහස් කළේ ඕන ඕක. ඒ කියන්නේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ එතනින් එහාට ආයේ මුකුත් කරන්න දෙයක් නැහැ. අරහත්ත්වයට පත් වෙච්ච ජීවිතේ සැපයටපත් වුණා. ඕක තමයි හුඹහාරණ කතාව. වම්මික සූත්‍ර දේශනාව. ඉතින් ඔය විදිහට බුදුරජාන් වහන්සේ හරි ලස්සනට ඕකේ අර්ථය තේරුවා. ඊදම වෝච භගව භාග්‍යතුන් වහන්සේ තමයි ඔය අර්ථ තේරීම සිද්ධ කළේ. අත්තමනෝ ආයස්මා කුමාර කස්සපෝ භගවතු භාසිතං අභිනන්දන්ති. ඉතින් කුමාර කස්සපයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ඔය ලස්සන භාෂිතය අහලා ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා මේ අන්ද වනයේට වැඩම කරලා මේ අවවාදී මුල් කරගෙන භාවනා කරන්න පටන් ගත්තා. මේ අවවාදී මුල් කරගෙන භාවනා කරනවා කියලා කියන්නේ ධර්මයේ හැසිරීම පිණිස උන්වහන්සේ ප්‍රඥාව කියන අවිය අතට ගත්තා. අරගෙන වීරියෙන් යුක්තව මේ ජීවිතය ඇතුළට බලන්න පටන් ගත්තා. ඒ ඇතුළට බලාගෙන යනකොට ඔන්න අගුල හම්බුණා. අවිද්‍යාව දුරු කළා. ඊළඟට හම්බ වුණා මේ ජීවිතේ ඇතුළට හාරගෙන යනකොට මේ ජීවිතය ඇතුලේ තියෙන දොස් ඊළඟට හම්බ වුණා මේ ගෙම්බව කිව්වේ ක්‍රෝධ උපායාසය. එයත් බැහැර කළා. ඊළඟට හම්බ වුණා දෙමන් හන්දිය සැකය. ඒකත් බැහැර කළා. තව හාරගෙන යනකොට ඊළඟට හම්බ වෙනවා හිස් භාජනයක්. හිස් භාජනය කියලා කිව්වේ පංච නීවරණ. ඒකත් බැහැර කළා. තවත් හාරගෙන යනකොට හම්බ වෙනවා ඉබ්බෙක්. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට තියෙන ඇල්ම බැහැර කළා. තව හාරගෙන යනකොට මෙන්න තියෙනවා මස් කපන කොටේකුයි කඩුවකුයි. පංච කාම ගුණයන්ට තියෙන ඇල්ම. ඒකත් බැහැර කළා. තවත් හාරගෙන යනකොට මෙන්න තියෙනවා මස් වැදැල්ලක්. නන්දි රාගය. ඒකත් බැහැර කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. කුමාර කස්සප මහරහතන් වහන්සේ. ඉතින් කුමාර කස්සප මහරහතන් වහන්සේ ජීවිතේ දිනුවේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවබෝධ කළේ මේ ධර්මයේ මුල් කරගෙන වම්මික සූත්‍ර දේශනාව. ඉතින් බලන්න මේ වම්මික සූත්‍ර දේශනාව කොච්චර මනහරද ඊළඟට කොච්චර අර්ථ සහගතද. ඒ දේශනා අවසානයේ ඒ දේශනාවට අනුව නුවණ මෙහෙवला ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපවත් කරගත්තනේ උත්තමයන් වහන්සේ නමක්. දැන් අපි දන්නේ කුමාර කස්සප මහරහතන් වහන්සේ මේ දේශනාව අහලා ඒ අනුව වැරවීරිය කරලා රහත්ත්වයට පත් වෙච්ච එක විතරනේ. පස්සේ කාලෙක මේ දේශනාව මුල් කරගෙන නුවණ මෙහෙवला කී දෙනෙක් නම් ශාසනයේ ඵල ලබන්නට ඇතිද? ඒ නිසා මහා කරුණිකයන් වහන්සේ ඕන ඔය විදිහට උතුම් වූ වම්මික සූත්‍ර දේශනාව වදාලා. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ ඕපම්ම වර්ගයේ. ඉතින් මේ දේශනාව අවසානයේ වෙරවීරිය වැඩූ අපගේ කුමාර කස්සපයන් වහන්සේ සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ උතුම් රහතන් වහන්සේට අපගේ කුමාර කස්සප මහ රහතන් වහන්සේට
අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ කුමාර කස්සප මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා සියලු කෙලෙස් දුරුකොට පරම ශාන්තිය වූ සැනසිල්ලට පත්වී යම් අමා නිවනක නිවී සැනහුණාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්නතුල්ලා මූලිකව බලාපොරොත්තු වෙන ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ ලක්දිව පිරිසිදු බුදු සසුන තවදුරටත් බොහෝ කාලයක් ආරක්ෂා කර ගැනීම පිණිස ඒ වෙහෙසෙන උතුම් ආර්ය මහා සංඝරුවනට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ රැස්ුණා වූ ධර්ම දානමය පින සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින්කමේ අනන්ත පුණ්‍ය අනුහසින් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිතින් ශ්‍රද්ධාවෙන් යුතුව සම්බුදු සසුනේ සිවුරු දරාගෙන බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කිරීම පිණිස වෙහෙසෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේම ඉස්මතු කරමින් කතා කරන බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ආරක්ෂා කරන්නට කැපවෙන ආර්ය මහා සංඝරුවනට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය සැලසේවා. උතුම් මහා සංඝරුවන නිදුකින් চিරාත් කාලයක් වැඩවසත්වා. මේ ගෞතම බුදු සසුන තුළම සුවසේ ගුණ දහම් වඩලා සුවසේ ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මහා සංඝරත්නයට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා ගෞතම ශාසනයේම ධර්ම අවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් අරමුණක් පෙරදරි කරගෙන මේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සදහැවත් පින්වතුන්ලාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානමය පින්කම සිදු කරන සියලු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැමටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ සම්බුදු බණපද අසාගෙන ඒ ධර්මයට අනුවම තමන්ගේ ජීවිත මෙහෙවා ගන්නට ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.